තෙරුවන් සරණයි. ලක්වාසී බෞද්ධ සැදැහැවතුන් උතුම් පින් කටයුතු වල නිරත වන වප් අධිපුර පසළොස්වක පොහෝ දිනේ අදයි. ස්වාධීන රූපවාහිනියේ සෑම පුන් පොහෝ දිනකම ඔබට සමීප කරන සංඝාධිකරණය වැඩසටහන අපි මෙතෙන් සිට දියත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ගියවර අපේ මාතෘකාව බවට නැත්නම් තේමාව බවට පත්වුවේ භික්ෂු කතිකාවතක තිබෙන වැදගත්කම අවශ්‍යතාව පිළිබඳ. අද එහිම දිගුවක් ලෙස අපි සූදානම් වෙනවා බෞද්ධ ධර්ම sannivedanaya පිළිබඳව කතා බහට ලක් කරන්න මේ සංඝාධිකරණය අපේ සාකච්ඡාව තුළ. මිනිසුන්ගේ හදවතට දැනෙන මනසට ගෝචර වන ඒ වගේම බුද්ධිය පෝෂණය කරන ලෝවිසු ශ්‍රේෂ්ඨතම sannivedakayanan වහන්සේ වන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ දහම කොයි විදිහටද නිවැරදිව sannivedanaya කරන්න කියන කාරණාව අද සංඝාධිකරණයෙන් විමසා බලන්න අප සූදානම්. ඒ වෙනුවෙන් වැඩම කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය පූජ්‍යපාද මැදගම්පිටියේ විජිත ධම්ම නායක ස්වාමින් වහන්සේ අපි තාම නමස්කාර පෙරදරි සිතින් පිළිගන්නවා. ඒ වගේම මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද පිරිවෙන් විහාරාධිපති ඒ වගේම ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි නායක ස්වාමින් වහන්සේවත් අපි තාම ගෞරව පෙරදරිව පිළිගනු ලබනවා. ඒ වගේමයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය පනහඩුවේ යසස්සි නායක ස්වාමින් වහන්සේවත් ඊටාම නමස්කාර පෙරදරිව පිළිගනු ලබනවා. අද අපේ තේමාව බවට පත් වෙන්නේ ධර්ම sannivedanaya. බුදුදහම නිවැරදිව sannivedanaya කරන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව අද දවසේ විමසා බලන්නට සූදානම්. මම කැමතියි මුලින්ම මහාචාර්ය මැදගම්පිටියේ විජිත ධම්මනායක ස්වාමින් වහන්සේ වෙත යොමු වෙන්න. ඇත්තටම අපි හාමුදුරනේ අපි ධර්ම sannivedanaya සිදු කරන්නේ කොහොමද කියන කාරණාවට කලින් මොකක්ද මේ ධර්ම sannivedanaya කියන්නේ කියන කාරණාව පැහැදිලි කරගමු. හැම දිනාටම තිරුවන් සරණයි. අද සංඝාධිකරණ ධම්සභා මණ්ඩපයේට වැඩමවා වැඩ සිටින ආචාර්ය ඔලගන්වත්තේ චන්දසිරි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ආචාර්ය පනහඩුවේ යසස්සි ස්වාමීන්ද්‍රයන් වහන්සේ යන ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගෙන් අවසරයි. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට දායාද කළ උතුම් වූ පණිවිඩය උන්වහන්සේ වෙතින් අප වෙත ළඟා වෙලා තියෙන්නේ උන්වහන්සේගේ ධර්ම sannivedanaya ප්‍රතිඵලයක් හැටියටයි. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය අනුන්ට දේශනා මාධ්‍යයෙන් ඉදිරිපත් කළ නිසා තමයි ඒ ධර්මය අදටත් අපි ළඟට ඇවිදිලා තියෙන්නේ, සම්ප්‍රේෂණය වෙලා තියෙන්නේ. ඒ නිසා බෞද්ධ ඉගැන්වීම් තව කෙනෙක් වෙත ළඟා කරවන්නට තියෙන ඊටාම හොඳ ඊටාම කදිම මාධ්‍ය හැටියට තමයි ධර්ම sannivedanaya අපි අඳුනාගෙන තියෙන්නේ. ධර්මයේ sannivedanaya කරන්න පුළුවන් විවිධ පැතිකඩ තියෙනවා. මූලිකම පැතිකඩ තමයි වාචිකව ධර්මයේ අනුන්ට දේශනා කිරීම කියන මේ කාරණය. බුදුරජාණන් වහන්සේත් උන්වහන්සේගේ සම්මුඛ ශ්‍රාවක පිරිසත් මේ ක්‍රියාව උසස් ලෙස සම්පූර්ණ කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි මුළු මහත් ಭಾರತයේ පුරාම ඒ කාලේ උන්වහන්සේගේ ධර්මය පැතිරිලා ගියේ. ඊට පස්සේ බුද්ධ ධර්මයේ sannivedanaya කිරීම සඳහා තව මාධ්‍ය උපයෝගී කරගත්තා. අද අපි වර්තමානයේහි උච්චතම අවස්ථාවටයි පැමිණිලා සිටින්නේ. පෙර ධර්මයේ sannivedanaya කිරීම සඳහා මුලින්ම දේශනා හැටියට භාවිත වෙච්ච ක්‍රමය වෙනුවට ලේඛන මාධ්‍යයෙන් ධර්මයේ sannivedanaya කරන්න පටන් ගත්තා. ඒ දෙවෙනි ක්‍රමය. තවත් ඉදිරියට යනකොට සිතුවම් මාර්ගයෙන් ධර්මයේ sannivedanaya කරන්න පටන් ගත්තා. ඒ තුන්වැනි ක්‍රමය. ඊටත් අමතරව තවත් ඉදිරියට එනකොට නාට්‍යානුසාරයෙන් ධර්මයේ ඉදිරිපත් කරන්න පෙළඹුණා, sannivedanaya කරන්න පෙළඹුණා. එය තවත් ක්‍රමයක්.
විද්‍යුත් මාධ්‍යයේ ලෝකේ ජනප්‍රිය වෙනකොට විද්‍යුත් මාධ්‍යයේ හරහාත් යම් යම් ආකාරයේ ධර්ම sannivedana ක්‍රම උපයෝගී කරගෙන ධර්මය පතුරුවා හරින්නට ප්‍රචාරය කරන්නට වැඩ කටයුතු සැලසුණා. ඒ අනුව දැන් අපිට පැහැදිලි බුදුහාමුදුරු වදාළ ධර්මය එක්කෝ දේශනා කිරීමෙන් එක්කෝ ලිවීමෙන් එහෙම නැතිනම් සිතුවමට නැගීමෙන් ඒ ධර්මයේ තියෙන උසස් පණිවිඩ එහෙමත් නැතිනම් නාට්‍යානුසාරයෙන් තව තව ආකාරයේ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම පතුරුවා හැරීම ධර්ම sannivedanaya කියලා අපිට මූලිකව අර්ථකථනය කරගන්න පුළුවන්. මෙය නූතන ජන sannivedanayat එක්ක ගලපලා බලලා කොයි විදිහටද අර්ථකථනය කරගත යුත්තේ කියන කාරණය ඒ පිළිබඳ බොහෝ අත්දැකීම් තියෙන අපේ ආචාර්ය ඔලගංවත්තේ චන්දසිරි නායක හාමුදුරුවෝ ඉදිරියට පැහැදිලි කරයි. බෞද්ධයන් ලෙස අපි කාටත් වැදගත් වෙන්නේ බුදුහාමුදුරුවන්ගේ ධර්ම පණිවිඩය තව කෙනෙක් කරා අරගෙන යන්නේ කොහොමද කියන මේ දෙයයි. එයට අපේ ශක්ති ප්‍රමාණයෙන් උදව් කරන්න පුළුවන් නම්, උපකාර කරන්න පුළුවන් නම්, කටයුතු කරන්න පුළුවන් නම් එය බුද්ධ ශාසනයේ අනාගත පැවැත්මට අප විසින් ඉටු කරන කාර්යභාරය ඉටු කිරීමක් හැටියටත් මං සලකන්න කැමැති බුද්ධ දේශනාවට අනුකූලවම. එහෙමයි අපේ හාමුදුරනේ. නවීන ලෝකයේ තුල නූතන sannivedana තාක්ෂණය තුල විශේෂ විද්වතුන් බිහි වෙලා ඉන්නවා මේ ශාස්ත්‍රයේ. හැබැයි ඔවුන් sannivedana විධික්‍රමයන් විදිහට ඉදිරිපත් කරන බොහෝ කරුණු බුදුරජාණන් වහන්සේ වසර 2600 ගණනකට පෙර ඒවා විධික්‍රම සහිතව න්‍යායාත්මකව ඉදිරිපත් කළා. ඒ ඔස්සේ යමින් මං ඔලගන්වත්තේ චන්දසිරි නායක හාමුදුරුවන්ගෙන් මේ ධර්ම sannivedanaya කියන කාරණාව තවදුරටත් පැහැදිලි කරගන්න සූදානම්. හැමදිනාටම තිරුවන් සරණයි. අපේ මහාචාර්ය මැදගම්පිටිය විජේධම්ම හාමුදුරුවෝ, ඒ වගේම අපේ පහනඩුවේ සුදස්සි හාමුදුරුවෝ බොහන්සලා දෙනෙමකින් අවසරයි. මෙන්න මෙහෙම මේ විදිහට මේ සාකච්ඡාවට මම ප්‍රවේශයක් ලබා ගත්තොත් සමහර අය බණ ඇහුවට පස්සේ අහනවා මේව බණද එහෙම නැත්නම් අනද කියලා අහනවා. සමහරව බණද නැත්නම් අනද කියලා අහනවා. එහෙම ප්‍රශ්නයක් තියෙනවා නැත්ත වශයෙන්ම. ඇතැම් වෙලාවට අපේ දේශක ස්වාමින් වහන්සේලා ධර්ම දේශනා කරන විට උදේ පාන්දරින්ම සමහරලාට විවිධ මාධ්‍ය ඔස්සේ ඇතැම් දේශකයන් වහන්සේලා මිනිසුන්ට ධර්ම දේශනා කරනවට වඩා අනකිරීම අපිට දකින්න ලැබෙනවා. එතකොට ඍජුවම සමහර අයට ඇඟිල්ල දික් කළ චෝදනාත්මක මුඛයෙන් ඒ සමහර දේවල් ප්‍රකාශයට පත් කරනවා. මට මෙතනදී අවශ්‍යයි මේ මූලික වශයෙන් මේ අවවාදයත් අනුශාසනාවත් කියලා කියන දෙක හරියට අපි හඳුනා ගැනීමකට අවශ්‍ය වෙනවා. එකක් තමයි අවවාද කරනවා කියලා කියන එක එක්කෝ කවුරු හරි කෙනෙක් වැරද්දක් කළාට පස්සේ දෙමව්පියෝ වෙන්න පුළුවන්, අධිකරණයකින් වෙන්න පුළුවන්, ඕනෑම තැනකින් යම් ආකාරයක තර්ජනාත්මක මුඛයෙන් සමහර දේවල් සමහරවිට දරුවෝ යම් යම් වැරදි කරපුවාමත් ඒ විදිහට අවවාදාත්මක ස්වරූපයෙන් යම් යම් දේවල් කියනවා. උසාවියේදීත් අවවාදාත්මක ස්වරූපේ දේවල් කියනවා. ඒකට අපිට අනුශාසනාවකදී තියෙන්නේ අත වශයෙන්ම යම් යම් ක්‍රියාවන් වල තියෙන දුර්විපාකයන් පෙන්නලා, එහෙම නැත්නම් ඒ වගේ තියෙන අඩුපාඩුකම් පෙන්නලා, යහපත අයහපත පෙන්නලා සත්‍යයේ පුජ්‍යලයාගේ තියෙන නිවීම පිණිස තමයි අපි මේ ධර්මය sannivedanaya කළ යුතු වන්නේ. එතකොට ඒ sannivedanaයේදී අපි දන්නවා සාමාන්‍යයෙන් අද වෙන විට ලෝකේ බොහෝම මේ තාක්ෂණික වශයෙන් සමාජ මාධ්‍ය ජාලාවල බොහෝ වෙලාවට ධර්ම දේශනා කරන නිසා ස්වාමින් වහන්සේලා මේ වගේ රාජ්‍ය සහ පෞද්ගලික අංශවල ධර්ම දේශනා කරනවා වගේම විවිධ අන්තර්ජාලය ඔස්සේ YouTube channel හරහා ධර්ම දේශනාවන් කරනවා. එහෙමයි. එතකොට අපට පේනවා දැන් මේ ධර්ම දේශනාවලදී ලංකාවේහි විවිධ තැන්වලට යනකොට පේනවා කාලීන බණ කියලා જાතියක් තියෙනවා විජේධම්මහරු. පස්සේ අපි විජේධම්මහරුෙහි තියෙන න්‍යායාත්මක පැත්ත පැහැදිලි කරලා දෙයි. කාලීන බණ, ඊළඟට සින්දු බණ, ඊළඟට විවිධාකාර ඕලාරික විදියට භාවිත කරන වචන භාවිත කරලා. එතකොට අපි පස්සේ අපි පෙන්වන්න දෙන්නම් අටුවාවල් වල පවා පෙන්වා දෙනේ ධර්මදේශනාවක ආකෘති කොයි වගේ දිවිතු විදි කියන එක. එතකොට මේ වගේ මහා හරි කැළඹිලි සහගත ස්වරූපයක් තුළ තමයි අද
මිනිසුන්ට ධර්මීය අහන්ට ශ්‍රවණය කරන්නට ඉඩකඩක් ලැබිලා තියෙන්නේ. ඔබ දන්නවද සමහර වෙලාවට බොහොම ජනප්‍රියයි කියලා කියන අය. එතකොට ඒ ජනප්‍රිය ස්වාමින් වහන්සේලා හොයනවා ධර්ම දේශනාවලට. එතකොට සමහරලාට මේ අපිට ඉඳ හිටව සමහර ධර්ම දේශනාවන් අහනකොට අපි බණ අහනවා. ඒත් වශයෙන්ම අපි කොයිතරම් ධර්මයේ දේශනා කළත් සාමාන්‍යයෙන් අපිට ධර්මයක් ශ්‍රවණය කරන්න තිබුණා. අපි ඒ ධර්මයේ ශ්‍රවණය කරනවා. මට පුදුමයි අමිල පහවි දවසක මේ පිටිකල ගුණරත්න කියන හාමුදුරුවෝ විජිතම් හරව අහලා තියෙනවා. පිටිකල ගුණරත්න හාමුදුරුවෝ යසස් හාමුදුරුවෝ අහලා තියෙනවා. උන්වහන්සේ අත් වශයෙන්ම හොඳ ගැඹුරු ධර්මයක් දන්න කෙනෙක්. ඉතින් මේ උන්වහන්සේ එක්තරා අවස්ථාවකදී මට මුණ ගැහුණාම මේ දානිකට ගිහිලා උන්වහන්සේ මල් ළඟමයි වාඩිලා හිටියේ. පස්සේ මම හාමුදුරුවන්ගෙන් කතා කරලා අහනකොට එයා මගේ කටහඬින් අඳුනගත්තා මේ මම අහවලා නේද කියලා. මම තාමත්ම ගරු කරන මේ ස්වාමීන් වහන්සේ නමක්. එතකොට උන්වහන්සේගේ ධර්ම දේශනාව තුන මම ශ්‍රවණය කරනවා. මම එහෙම කොහොමද අඳුරගත්තේ මාව කියලා. පස්සේ ඒ වෙලාවේදී කිව්වේ මේ මම හැමදාම බණ අහනවා. අහවල් මේ වැඩසටහනේදී මම ධර්ම දේශනාව ශ්‍රවණය කරනවා කියලා කිව්වා. ඉතින් වන්විදලේක මගේ ධර්ම දේශනාව කියන්නේ එකක්. ඉතින් මට හරි පුදුම හිතුණා මේ තරම් මෙහිම උන්වහන්සේත් මමත් එක්ක බලනකොට මට පේනවා අපි දෙන්නගේ ධර්මඥානයේ අවබෝධයේ විශාල පරතරයක් තියෙනවා. ඒක මම බොහොම නිර්හංකාරව ඒක මම පිළිගන්නවා. එතකොට මට හරි පුදුමයි මේ වගේ කෙනෙකුත් මගේ බණ අහනවනේ කියලා මට මේ පොඩි වික්ෂිප්ත භාවයක් තියලා ඒත් මම හිතුවා බණ කියන්න මම කොච්චර කල්පනාකාරී වෙන්න ඕනද කියලා. මම මේ අදහස ඔබට ඉදිරිපත් කළේ අත වශයෙන්ම මේ ධර්මීය sannivedanaya කරනවායයි කියලා කියන එක ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. ඔබ දන්නවා sannivedaniක තියෙන මූල ධර්මات එක ගන්නකොට අපිට ඒවා කතා කරන්න වෙලාවක් නැත්තේ නෑ. හැබැයි අර sannivedakයයි පණිවිඩයයි ග්‍රාහකයා කියන මේ තුන්දෙනාගේ හොඳ පරිපූර්ණ සම්බන්ධතාව තුළ තමයි අපිට ඊටාත්ම හොඳට යමක් sannivedanaya කරන්න පුළුවන්කමක් තියෙන්නේ. එතකොට අර මිනිස්සු අපිට නිතරම ඇහෙන දෙයක් තමයි හරි ෂෝක් බණ ටික. අන්න එහෙම කියනවා. හරි ෂෝක් බණ ටික මේ ඊට පස්සේ බණ වලට කියපු යම් කොටස් කෑලි පිළිබඳව අපිට කියනවා. මම කියන්නේ මේ මෙහෙම සමාජයක් නෙමෙයි බුදුහාමුදුර බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ මුල් කාලයේහි අපට පේනවා විනය පිටකයේ කියවනකොට අබේරාජ සූත්‍රය වගේ දේවල් කියවනකොට උන්වහන්සේ ලබාගත් මේ අවබෝධය ඥානය කියලා කියන එක මේ ජීවි අජීවි ලෝකයේ තුල තියෙන සියලුම වස්තුන්ගේ තියෙන යථා ස්වභාවය අවබෝධ කරගත්තා. ඒ අවබෝධ ඥානය මේ ලෝකයේ ඉන්න මිනිසුන්ට මුල්ම අවස්ථාවේදී දේශනා කරන්න උන්වහන්සේ යම් ආකාරයක මැලිකමක් දැක්වුවා. ඒ විලාවිදි සහම්පති බ්‍රහ්මයා ඇවිල්ලා තමයි සඳහන් කරන්නේ භාග්‍යතුන් වහන්සේ ලෝකයට අනුකම්පාවෙන් ධර්මයේ දේශනා කරන්නට. එතකොට මේ ධර්මයේ අවබෝධ කරගන්නට මුල් අවස්ථාවේදී හිතුවේ මේ කෙලෙස් සහිත සත්වෝ වැඩි. කෙලෙස් සහිත සත්වෝ වැඩි. ඒ නිසා නමුත් අවබෝධ කරගන්න පුළුවන් පිරිසකුත් ඉන්නවා ධර්මයේ දේශනා කරන්න කියලා කිව්වා. ඒ අනුව තමයි තථාගතයන් වහන්සේ මුල් කාලේදී ධර්මයේ විවිධ ක්‍රම පාවිච්චි කරලා. මොකද බොහොම සංකීර්ණ සමාජයකට තමයි බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කළේ. අපටත් අද තියෙන්නේ බොහොම සංකීර්ණ වෙච්චි මේ නවීකරණ ලක් වෙච්චි ජනප්‍රිය සංස්කෘතිය තුළ ජීවත් වෙන යම් ආකාරයක එවැනි පිරිසකට තමයි අපිට මේ සියලුම ස්වාමීන් වහන්සේලාට ධර්මයේ sannivedana කරන්න සිද්ධ වෙලා තිබෙන්නේ. දැන් බලන්න මේ අඹිල දැන් ওই මං කියපු කාරණාවත් එක්ක අපේ පැරණිපලි ස්වාමීන් වහන්සේලාගේ ධර්ම දේශනාවන් අරගත්තට පස්සේ විශේෂයෙන් ওই වජිරාරාමයේ හිටපු අපේ පියදස්සි නායක හාමුදුරුවෝ නාරද හාමුදුරුවෝ ඊළඟට ඉහළම පෙළේ හිටපු ඒ මුල් කාලේ හිටපු ස්වාමීන් වහන්සේලාගේ ධර්ම දේශනාවක් අපි ශ්‍රවණය කරනකොට අපිට ඒ වගේ මොකවත් අපිට වෙන අහන්න බාහිර දේවල් අපිට අහන්න හම්බෙන්නේ නැහැ. සම්පූර්ණ ධර්මයමයි දේශනා කරන්නේ. මෑත කාලේදී අපවත් වෙච්ච නායුනි අරියදම ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනකොට ඒ බණක් අහනවයයි කියලා කියන්නෙම අපිට ඇත්ත වශයෙන්ම අපේ සිත මොනතරම් පහන් තත්යකටපත් වෙනවද මොනතරම් ධර්මඥානයක් ලබා ගන්නවද මට මතකයි උන්වහන්සේගේ ධර්ම සාකච්ඡාවක් මම ශ්‍රවණය කරනකොට පින සහ කුසලයේ කියලා කියන එක පිළිබඳව විස්තරාත්මකව. ඒකට උන්වහන්සේ පැය ගාණක් ඒක අටුවා ටීකා ඇතුව ඒක විග්‍රහ කරනවා. එතකොට අපිට පුදුම මේ ගෞරවයක් තියෙන. එතකොට අර බුදුහාමුදුරු දේශනා කළේ බොහොම සංකීර්ණ සමාජයකට එතනදී තථාගතයන් වහන්සේ අපිට පේනවා පස්සේ කාලෙ වෙනකොට මේ නියම ධර්ම කතිකයා කියලා කියන්නේ මේ නියමටම ධර්මයේ sannivedanaවයයි කියලා කියන්නෙම බුදුහාමුදුරු දේශනා කරන්නේ කිසියම් කෙනෙක් මේ ඇසේ කලකිරීම පිණිස. එහෙමයි කියන්නේ. මේක ලොකු ගැඹුරු විග්‍රහයක්. ඒ කණේ කලකිරීම පිණිස. ඒ කියලා කියන්නේ මේ ජීවිත යථා අවබෝධය ඇති කරගෙන
ඊළඟට මිනිසුන්ගේ සාංශාරික විමුක්තියට අවශ්‍ය කරන යම් පණිවිඩයක් ලබා දෙන්න පුළුවන් නම් එතන ඒ පණිවිඩය කියලා කියන්නේ අත වශයෙන්ම කෙලෙස් නැති කිරීම සඳහාම කරන ධර්මදේශනාවක්. ඒක තමයි ප්‍රධාන වශයෙන් භික්ෂුන් වහන්සේ කෙනෙකුගේ පරමාර්ථය වේතුවන්නේ. දැන් ඒතකොට අපිට පේනවා දැන් අද තියෙනව බලනකොට කෙලෙස් ඇති වෙනවට වඩා කෙලෙස් වැඩි වෙනවා. මිනිස්සු ලක්ෂ ගණනක් දහස් ගණනක් සල්ලි වියදම් කරලා සමහර ස්වාමීන් වහන්සේලා ගෙන්නගෙන ඊළඟට නොඑක ආකාරයේහි විහිළු මඩුවක් බවට පත් වෙලා තියෙනවා. විහිළු මඩුවක් මේක. විහිළු ලංකාවේ ඉන්න සමහර දේශික ස්වාමීන් වහන්සේලා දිහා බලපුවාම මේව කතා කරන්න මේ සංඝාධිකරණේ කතා කරන්නේ නැත්නම් වැඩකුත් නැහැ. අපි වගේ පිරිසක් කතා කරලින් නැත්නම් වැඩකුත් නැහැ. එතකොට මේව හරියට ලංකාවේ ඉන්න සමහර නාට්‍යවල ඉන්න වේදිකා නාට්‍යවල ඉන්න විහිළු සපයන නළුවෝ වගේ විකට නළුවෝ වගේ. මං අහන්නේ ඇයි මේ තරම් උතුම් ධර්මයක් තියෙද්දී මේ තරම් මිනිසුන්ගේ ජීවිතය ගැන ලෝකය ගැන අවබෝධයක් ඇති කරන්න පුළුවන් විදිහට මේ ධර්මයේ දේශනා කරන්න තියෙද්දී ඇයි මේ විහිළු සපයන අය දහස් ගණන් ලක්ෂ ගණන් වියදම් කරලා මං ගානේ ඇයි ඔබ ගෙන්නන්නේ? මේකේ මම අවසාන වතාවට සඳහන් කරන්නම් ඇත්ත වශයෙන්ම මේක අටුවාවේ සඳහන් කරනවා මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ දේශනා කිරීම කියලා කියන්නේ මේක හරියට රාජකීය ලේඛනයක් කියවනවා හා සමානයි. හේතුව මොකද රාජකීය ලේඛනයක් කියවනකොට රජතුමා දෙන අනටනුව තමයි ඒ ලේඛනේ කියවන්න ඕනේ. ඊට හර දෙයක් කියවන්න දෙයක් ඇත්තේ නැහැ. එතකොට මේ ත්‍රිපිටකයේ ධර්මයේ කියලා කියන්නේ මේ භාෂිතය කියලා කියන්නේ රාජකීය ලේඛනයක් හා සමානයි. බුදුහාමුදුර රජතුමා විදිහට හිතුවොත් එහෙම ත්‍රිපිටකය කියලා කියන එක මේක රාජකීය ලේඛනයක්. එතකොට මේ අපිට මේ ලේඛනේ වෙනස් කරන්න බෑ. අපිට ඕන ආකාර වෙනස් කරන්නත් බෑ. ඒ නිසා මේ සාම්ප්‍රදායික ආකෘතිය තුල ඉඳගෙන අපිට යම් ධර්මයක් සංනිවේදනය කරන්න පුළුවන්. හැබැයි අපිට යම් විදියකින් මේ නූතන ක්‍රමයට ගැලපෙන විදියට මූලය වෙනස් කරන්නේ නැතුව යම් වෙනස්කම් වලින් අපිට ධර්ම දේශනා කරන්න පුළුවන්. හැබැයි ධර්ම දේශනාව කෙලවර යුතු යන්නේ සීල සමාධි ප්‍රඥා කියන තැනට අපි හිත යොමු කරලා. එහෙමයි අපේ හැමෝටම. කලාවේදී නම් විහිළුව ප්‍රහසනය ප්‍රේක්ෂකයා කිසියම් රසවින්දනයකට ගෙන යන තැනක්. හැබැයි ධර්ම sannivedanයේදී බලාපොරොත්තු වෙන්නේ ඒ දෙය නොවේ. කොහොමද ධර්ම sannivedana කාර්යභාරය මුලමැද අග කියන මේ ත්‍රිත්වය එකතු කරලා මේ සමබර වෙන්න ඒ වගේම අර්ථපූර්ණ වෙන්න සිදු කරන්න කියන කාරණාව පිළිබඳවයි අපි මේ කතා බහට ලක් කරමින් ඉන්නේ. ධර්ම sannivedanය සිදු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව. ඒ ඔස්සේ මම කැමතියි පණහඬුවේ යසස්සි ගෞරවනීය ස්වාමින් වහන්සේ වෙත යොමු වෙන්න. අද සංඝාධිකරණ වැඩසටහනට වැඩමවා වදාළ මහාචාර්ය අපේ මැදගම්පිටිය විජිත ධම්ම හාමුදුරුවෝ, ඒ වගේම ආචාර්ය ඔලගංවත්තේ චන්දසිරි නායක හාමුදුරුවෝ ඇතුළු සියලු දෙනාගෙන් අවසරයි. ඊටමත් වැදගත් කාලීන මාතෘකාවක් තමයි අද අපි සාකච්ඡා කරන්නේ මේ සංඝාධිකරණ වැඩසටහන තුලදී. ධර්මදේශනය, ධර්මදේශනාව, ධර්ම sannivedanය කියන මාතෘකාව මම හිතන්නේ අද කාලේ ඊටමත් වැඩිපුරම සාකච්ඡාවට බඳුන් විය යුතු කාරණාවක් විදිහට තමයි අපේ හාමුදුරුවෝ සඳහන් කළේ. අපි කවුරුත් කතා කරන්නේ. ඒකට හේතුව එක පැත්තකින් ධර්ම sannivedanය පිළිබඳව විවිධ ප්‍රවේශයන් අභිනවයෙන් නිර්මාණය වෙලා තියෙන කාලයක්. අනික් පැත්තෙන් ධර්මය පිළිබඳව, ධර්මයට අර්ථ විවරණ සැපයීම පිළිබඳව, ධර්මයේ විග්‍රහ කිරීම පිළිබඳවත් විශාල වශයෙන් සාකච්ඡාවක්, විවේචනයක් සමාජය තුළ නිර්මාණය වෙලා තියෙන කාල පරිච්ඡේදයක්. ඒ නිසා මේ සියලුම කාරණාත් එක්ක සාම්ප්‍රදායිකත්වයේ ඉඳගෙන නූතනය තුළ ධර්ම sannivedanය කළ යුත්තේ, ඵලදායීව ධර්ම sannivedanය කළ යුත්තේ කෙසේද කියන කාරණය තවදුරටත් මතක් කරලා දීම තමයි මේ වැඩසටහනේදී බලාපොරොත්තු වෙන්නේ. දැන් ඔබතුමා අහපු ප්‍රශ්නයට අපි යමු වුණොත් මේ sannivedanය කියන වචනේ අපේ හාමුදුරුවෝ මතක් කළා. ප්‍රධාන මූලිකාංග 3ක් ඔස්සේ තමයි sannivedanය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට sannivedakයෙක් ඉන්න ඕනි, ඊළඟට ග්‍රාහකයෙක් ඉන්න ඕනි, ඊළඟට පණිවිඩයක් තියෙන්නට ඕනි. sannivedakaya කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ එදා ධර්මදේශනාවෙන් පළවෙනි දේශනාවෙන් ආරම්භ කරපු සම්ප්‍රදාය වර්තමානයේ තුල ක්‍රියාත්මක කරන නැත්නම් දේශනා කරගෙන යන සිව්වණක් පිරිසටම අයිති කණ්ඩායම. භික්ෂුන් වහන්සේලා වෙන්න පුළුවන්, භික්ෂුණීන් වහන්සේලා වෙන්න පුළුවන්, උපාසක උපාසිකා කියන මේ කණ්ඩායම තමයි sannivedaka කාර්යභාරය ඉෂ්ට කරන්නේ.
ඊළඟට දෙවනි මූලිකාංගය තමයි ග්‍රාහකයා. ග්‍රාහකයා ධර්මය අහන කෙනා. දැන් අද පොය දවසේ බොහෝ පන්සල්වල ධර්මශාලාවල සීල භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වෙන උදවිය වගේම නිවෙස්වල ඉඳගෙනත් මේ ස්වාධීන රූපවාහිනිය ඇතුළු මාධ්‍ය ඔස්සේ ධර්මය ශ්‍රවණය කරන විශාල පිරිසක් ඉන්නවා. ඊළඟට වඩාත්ම වැදගත්ම කාරණය තමයි මොකද්ද මේ sannivedanaya කරන්න කියන එක. දැන් අපි අපේ හාමුදුරුවෝ කිව්වා වගේම මේ බුදුරජාණන් වහන්සේ සාරාංශක කල්පලක්ෂයක් පාරමිතා පූර්ණණය කරලා ඊටමත් අපහසුවෙන් අවබෝධ කරගත්ත මේ රාගයෙන් සමන්විත වෙච්ච ලෝකයාට තේරුම් ගන්න අමාරු බරපතල මේ ධර්මය තමයි ඒ කියන්නේ මේ ඥාන සම්භාරය තමයි අපි ධර්මයේ විදිහට දේශනා කරන්නේ අහන්නේ. එතකොට මේක ඊටමත් වැදගත් ඊටමත් සාරගර්භ දේශනාවක්. එතකොට මේ දේශනාව ඊටමත් විධිමත් විදිහට දේශනා කරවා ගැනීම බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාගෙන් සිව්වණක් පිරිසගෙන් අපේක්ෂා කරපු කාරණාවක්. ඒකට එක උදාහරණයක් කිව්වොත් එහෙම අමිල මහත්මයා මහා වග්ගපාළියේදී බුදුරජාණන් වහන්සේ පළවෙනි භික්ෂූන් වහන්සේලා 69 අමතල කරන අනුශාසනය. මේකේ උන්වහන්සේ දේශනා කරනවා චරත භික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සාන. මේ සිව්වණක් පිරිස ධර්ම sannivedanaya නිරත වෙන්නට ඕනි. ලෝකයාගේ සත්වයාගේ අන්‍යයන්ගේ යහපත පිණිස අන්‍යයන් කෙරෙහි අනුකම්පාවෙන් ධර්මයේ දේශනා කරන්නට ඕනේ. ඊළඟට වැදගත්ම කාරණය තමයි මේකෙදි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන ධර්මයේ දේශනා කරන පිළිවෙල ක්‍රමයක් තියෙනවා. කාරණා 7ක් කියනවා. ආදි කල්යාණං ධර්ම දේශනාවේ මුල හරිම පැහැදිලි පිරිසිදු निराවුල් වෙන්නට ඕනේ. මධ්‍යේ කල්යාණං ධර්මදේශනාව පවත්වාගෙන යනකොට ඒ ධර්මදේශනාවේ අන්තර්ගතය ඊටමත් निराවුල් පැහැදිලි පිවිතුරු වෙන්නට ඕනි. පරියෝසాన කල්යාණං ධර්මදේශනාව කෙලවර වෙනකොට අවසානයේ ඊටමත් निराවුල් පැහැදිලි වෙන්නට ඕනි. සාත්තං අර්ථ සහිත ධර්මයක්ම දේශනා කරන්නට ඕනි. අපේ හාමුදුරුවෝ කිව්වා වගේ මේ විවිධ විකාර විචිත්‍ර දේවල් හාස්‍ය උපදවන මිනිසුන්ගේ අර ජනප්‍රිය භාවය පවත්වාගෙන යන්න අවශ්‍ය කරන විකාර විරූපී දේවල් කියනවට වඩා ඒ අර්ථවත් භාවය කියන එක ඊටමත් වැදගත් වෙනවා. ඊළඟට සබ්යංජන කියලා කිව්වේ මුල මැද අග පැහැදිලි වෙච්ච අනුපිළිවෙල ක්‍රමයකට අනුව්‍යංජන සහිතව විධිමත්ව ධර්මයේ දේශනා කිරීම කරන්නට ඕනි. ඊළඟට කේවල පරිපූර්ණං කියලා කිව්වේ මේ සම්පූර්ණයෙන්ම දේශනාවේ ආරම්භයේ සිට අවසානයේ දක්වාම ඊ타ත්ම පරිපූර්ණ වෙච්ච පිරිසිදු නිර්මල ධර්මයක් දේශනා කරන්නට ඕනි. මේක තමයි බුදුරජාණන් වහන්සේ ධර්මදේශනාවකදී බලාපොරොත්තු වෙච්ච මූල ධර්මය. එතකොට මේ පණිවිඩය මෙන්න මේ මූල ධර්ම ටික මත පිහිටලා දේශනා කරවීම තමයි ධර්මදේශනාවකදී බලාපොරොත්තු වන්නේ. විධිමත්ව ශ්‍රාවකයාට ග්‍රහණය වෙන්න, ධර්මයට ගෞරවය ආරක්ෂා වෙන්න, ඒ වගේම මේ සම්ප්‍රදාය ධර්මදේශනා කිරීමේ සම්ප්‍රදායේ වටිනාකම තහවුරු වෙන්න මෙබඳු මූල ධර්ම මත පිහිටලා ධර්ම sannivedanaya කිරීම තමයි බුදුදහමේ ධර්ම sannivedana මූල ධර්ම විදිහට දක්වලා තියෙන්නේ. එතකොට අපිට තවදුරටත් ඉදිරියට සාකච්ඡා කරන්න පුළුවන් මේ sannivedanayේදී sannivedakaya මොන වගේ වෙන්න ඕනිද? ඊළඟට පණිවිඩයේ තියෙන නිර්වද්‍යතාවය කොහොමද අපි තහවුරු කරගන්නේ සහ ධර්මයේ ග්‍රහණය කරන කෙනා මොන වගේ කෙනෙක් වෙන්න ඕනිද කියන එක පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කරන්න පුළුවන්කම තිබෙනවා. එහෙමයි අපේ හාමුදුරනේ විරාමයක් ලබාගෙන සාකච්ඡාව ඉදිරියටත් ගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ලොව පහළ වූ අද්විතීය ධර්ම sannivedakayanan වහන්සේ බුදුන් වහන්සේ වදාළ දහම් පණිවිඩ
නැත්නම් ධර්මය නිවැරදිව sannivedanaya කරන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳ අද සංඝාධිකරණ වැඩසටහනින් අපි විමසුමට භාජනය කරමින් ඉන්නේ. ඇත්තටම අපි හඳුරන්නේ දැන් අපි පැහැදිලි කරගත්ත ධර්ම sannivedanaya කියන්නේ මොකක්ද කියලා. විධිමත්ව නැත්නම් සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ට අනුව කොහොමද ධර්ම sannivedanaya කරන්නේ කියන කාරණාව මම කැමැතියි දැනගන්න. ධර්ම sannivedanaya කරන කෙනා භික්ෂුවක් වෙන්නත් පුළුවන්, භික්ෂුණියක් වෙන්නත් පුළුවන්, උපාසකයෙක් වෙන්නත් පුළුවන්, උපාසිකාවක් වෙන්නත් පුළුවන්. සිව්වනක් පිරිසෙන් කවර හෝ කෙනෙක් වෙන්න පුළුවන්. ධර්මය අනුන්ට ප්‍රකාශ කරන, දේශනා කරන ධර්ම දේශකයා ලෝකයේ දුර්ලභව උපදින මිනිස්සු 5 දෙනාගෙන් දෙවැනි කෙනා. බුදුහාමුදුරුවෝ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩ ඉන්න කාලේ සාරන් දද කියන චෛත්‍යයේ ළඟදී ලොව දුර්ලභව උපදින මිනිස්සු 5 දෙනෙක් ගැන දේශනා කරමින් එහි දෙවැනි තැන අත්පත් කර දුන්නේ ධර්මය sannivedanaya කරන ධර්මදේශකයාටයි. ධර්මදේශකයෙකුට වගකීමක් තියෙනවා අපේ හාමුදුරුවරු දෙනමම පැහැදිලි කරපු හැටියට නිවැරදිව බුදුහාමුදුරුවන්ගේ ධර්මය අනුන් කර අරගෙන යන්න. එහිදී අංගුත්තර නිකායේ පංචක නිපාතේ ධම්මකතික සූත්‍රයේ පැහැදිලි කරලා තියෙන හැටියට ධර්ම දේශකයාගේ හිත ඇතුලේ කරුණු 5ක් හැම වෙලාවෙම රැඳිලා තියෙන්න ඕනේ මතකයේ. පළවෙනි කාරණය තමයි මම මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මය අනුපිළිවෙලින් අහන කෙනාට දේශනා කරනවා කියන හැඟීම තියෙන්න ඕනේ, මතකයේ තියෙන්න ඕනේ යාට. දෙවෙනි කාරණය කරුණෙන් කරුණ ගලපලා මම මේ ධර්මයේ දේශනා කරනවයි කියන හැඟීම තියෙන්න ඕනේ. තුන්වෙනි කාරණය අහන අයට අනුකම්පා ඇතිව මම මේ ධර්මයේ දේශනා කරනවයි කියලා හිතා තමයි ධර්ම දේශනා කරන්න ඕනේ. හතරවෙනි කාරණය ලාභ අපේක්ෂා ප්‍රාර්ථනා කරගන්නේ නැතිව මේ බණ කිව්වහම මට මේ දේවල් ලැබෙයි කියලා හිතන්නේ නැතිව බණ කියන්න කල්පනා කරන්න ඕනේ. පස්වෙනි කාරණය තමයි අමිල තමන්ටත් අනුන්ටත් පීඩාවක් ඇති නොකරගෙන බණ කියන්න ඉගෙන ගන්න ඕනේ. දැන් අද අපේ ධර්ම දේශකයෝ දිහා බලපුවාම අගක් මුලක් නැහැ බණ කියන අවස්ථාවල. අනුපිළිවෙලක් නැහැ. ධර්ම දේශනාවේ අනුපිළිවෙල දාන කතා, සීල කතා, සග්ග කතා ආදී වශයෙන් දක්වලා තියෙනවා. දානය ගැන, සීලය ගැන, සුගතිය ගැන, කාමී ආදීනව ගැන ධර්ම දේශනාවෙන් කතා කරන්න ඕනේ. යසස්සි හාමුදුරු ඊටාම මැනවින් පැහැදිලි කළා බුද්ධ දේශනාව අනුව කොහොමද ධර්ම දේශනාවක මුල, මැද, අග යහපත් වෙන්න ඕනේ. එහි අතිරේක කරුණු මොනවද කියලා මේ ඔක්කොම අමතක කරලා කටට එන වචන තමයි අද හුඟක් ධර්ම දේශකයෝ ධර්මයේ හැටියට ඉදිරිපත් කරන්නේ. කරුණු දැක්වීමක් නෑ. මුලින් පටන් ගත්ත කාරණය මැදට යනකොට අමතක වෙලා කියන දෙයක් නැහැ. එක දේවල් හිතුමනාපිට කියන පිරිසක් තමයි අපි අතර අද ධර්ම දේශකයෝ හැටියට ජනප්‍රිය වෙලා තියෙන්නේ කියන එක නොකියාම බැරි කාරණයක්. අපි මේ බණ කියන්න ඕනේ බණ අහන අයට අනුකම්පා ඇතිවයි. මේ අය ධර්මය දන්නේ නැතිනම් අපි ඒ අයට ධර්මය දේශනා කරන්න ඕනේ කරුණු දැනගන්න ලෝකයේ ගැන යථාර්ථය ඉදිරිපත් කරන්න ධර්මයේ දේශනා කරන්න ඕනේ කියලා හිතා ගන්න ඕනේ. හුඟක් අය අද ධර්ම දේශනාවට පෙරම ධර්ම දේශනාවේ ගාස්තුව නියම කරන තැනටත් අද පත් වෙලා කියන බව කනගාටුවෙන් වුවත් ප්‍රකාශ කරන්න ඕනේ. ඒකට වග කියන්න ඕනේ ගිහි ප්‍රජාව විශේෂ කොටම. ඒකට හේතුව තමයි මොකද ඒ අය තමයි වැඩි මිලට මේ ධර්ම දේශකයන් අලෙවි කරන්නේ. අර හාමුදුරුවෝ හොඳයි, මේ හාමුදුරුවෝ හොඳයි, අර හාමුදුරුවන්ගේ ධර්මයේ ඔකොටම වඩා හොඳයි, අපිට තේරෙන්නමයි කියන්නේ, අපේ වචනයෙන් කියන්නේ කියලා මිනිස්සු වැඩි වටිනාකමක් දීලා තියෙනවා මේ නිස්සාර ධර්ම දේශකයන්ට. ඒ නිසා ලාභ අපේක්ෂා වැඩි වෙන්න තමන්ගේ ජනප්‍රියතාවය හදාගන්න හුඟක් අය අද කල්පනා කරනවා. අනිත් පැත්තෙන් බණ කියනකොට මිනිස්සුන්ටත් බනින අනික් ධර්මදේශකයන්ටත් බනින පිරිසක් තමයි අපි අතර අද මතුවලා තියෙන්නේ. තමන්ටත් පීඩාවක් අනුන්ටත් පීඩාවක් මේක.
ඔය විදිහට ධම්මකතික සූත්‍රයේ බුදුහාමුදුරු වදාළ පරිදි නකෝ ආනන්ද සුකරං පරේසං ධම්මං දේසේතුං අනුන්ට බණ කියන එක ලේසි දෙයක් නෙමෙයි. ඒ සඳහා සූදානමක් තියෙන්න ඕනේ. ඒ සූදානමෙන් තොරව අපි බණ කිව්වොත් ඒ ධර්මයේ අපි ශ්‍රාවකයා කරා අරගෙන ගියා වෙන්නෙත් නැහැ. ඒ ධර්මයට කරපු නිගාවක් හැටියට තමයි ඒ සලකන්න පුළුවන්. ඒ නිසා ධර්මදේශකයන් වහන්සේලා මේ ගැන වඩා අවධානය ඇති කරගෙන ධර්මදේශනා කරනවා නම් ඒක තමයි වටින්නේ. රට ගැනවත්, දේශපාලනය ගැනවත්, සමාජය ගැනවත් මේ දේවල් ධර්මදේශනාවකට ඇතුළත් කරන්න අවශ්‍ය නැහැ. ධර්මදේශනාවකින් ජීවිතය ගැන, යථාර්ථය ගැන, කුසලයේ ගැන, අකුසලයේ ගැන, පින ගැන, පව ගැන, කර්මය ගැන, කර්මඵලය ගැන මේ දේවල් පිළිබඳව මිනිස්සුන්ට අවබෝධයක් දෙන්න ඕනේ. විශේෂයෙන්ම හිරියොතප් ගුණ දෙක වර්ධනය කරගන්න මඟ කියලා දෙන්න ඕනේ. දස අකුසලයෙන් වැළකීලා කටයුතු කරන්න අවශ්‍ය කරන උපදෙස් දෙන්න ඕනේ ධර්මදේශනාවක. අනික ඔක්කොම තියෙනවා ධර්මදේශනාවල මේ එකක්වත් නැති අවස්ථා අපිට ඕන තරම් හොයාගන්න පුළුවන්. ඒ නිසා ධර්මදේශකයන්ගෙන් මම කරුණාවෙන් ඉල්ලා හිටින්නේ හොඳට බණ කියන්න, හොඳ පුහුණුවක් ලබා ගන්න, ත්‍රිපිටකයේ පරිශීලනය කරන්න, උපදෙස් ලබා ගන්න මහතෙරවරුන්ගෙන් පොතපත කියවලා බලන්න, ධර්මඥානෙ ලබාගෙනම ධර්මයේ දේශනා කරන්න අනුන්ට. එතකොටයි ඔබේ ධර්ම දේශනාව ඵලවත් ධර්ම sannivedanayak බවට පත් වෙන්නේ. බුදුදහමේ චිරස්ථිතිය අප බලාපොරොත්තු වන්නේ නම් අද දවස තුල මේ සංඝාධිකරණ වැඩසටහන තුල සාකච්ඡාවට බඳුන් කරන කරුණු කාරණා ඉතාමත් වැදගත්. මේ දේවල් කාලීන තේමාවකින්, කාලීන අවශ්‍යතාවකින් යුතුවයි අපි අන්තර්ගත කරලා තිබෙන්නේ අපේ වැඩසටහන තුලට. මම කැමති ඔලගන්වත්තේ චන්ද්‍රසිරි නායක හම්දුරෝ වෙත යොමු වෙන්න මේ ඔස්සේම කොහොමද නිවැරදි ධර්ම sannivedanaya සිදුවිය යුත්තේ කියන කාරණාව පිළිබඳ විමසන්න. ඔව්. නැත්ත වශයෙන්ම අපේ මහාචාර්ය බැඳගම්පිටි විජයධම්ම හම්දුරෝ ඒ ධම්මකටික සූත්‍ර දේශනාවේ තිබිච්ච වටිනා කාරණා මේ පහ ඊ타මත්ම හොඳට පැහැදිලි කොට වදාලා දැන් අපිට ගොඩක් වෙලාවට පේන කාරණාව තමයි අර බුදුහාමුදුරන්ගේ කාල පරිච්ඡේදයේ තුලත් අර පුජ්‍යල කොටස හතරක් පිළිබඳව සඳහන් කරපු එක. ඒ කියන්නේ කෙලෙස් සහිත වූ සත්‍යයා මේ ධර්මය අවබෝධ කරගන්නා ක්‍රම කියන්නේ පුජ්‍යලයන් වශයෙන් උන්ට වැටහෙන ක්‍රම හතරක් පිළිබඳව සඳහන් කළා. ගුඩිතක්න නේද විදම්හරු ඤයේ පද පරමාදි වශයෙන් සඳහන් කරපු මේ පුජ්‍යලයන් හතර පිළිබඳව සමහර අයට ඊ타ත්ම කෙටියෙන් ධර්මදේශනාවන් කරපුවාම ඒ අයට ඒක ඊ타ත්ම ඉක්මනින් අවබෝධ කරගන්න පුළුවන්. සමහර අයට දීර්ඝ ලෙස ධර්මදේශනා කරපුවාම එතකොට අවබෝධ කරගන්න පුළුවන්. සමහර අයට සංක්ෂිප්ත විස්තරාත්මක විදියට උදාහරණ සහිතව ධර්මයේ දේශනා කරපුවාම ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. සමහර අයට කොච්චර බණ කිව්වත් මේ අවබෝධය ගන්න බෑ. එතකොට අපිට පේනවා මේ ධර්මයේ අවබෝධ කරගන්නකොට සහ දේශකයන්න් වහන්සේලා Tamanගේ ධර්ම දේශනාවලදී කොයිතරම් හොඳ මම කියන්නේ අර හොඳ sannivedakaya කියලා කියන්නේ ඒ තැනට දිහා බලලා තමයි ධර්මයේ දේශනා කරන්නේ. මගේ නායක හඳුරු ගුවන්විදුලි හොඳ ධර්මදේශකයෙක් තිස්මනන්දාරම කියලා කියන්නේ වහන්සේ අපවත් වුණා පැරණිම පෙළේ ධර්මදේශකයන් වහන්සේ නමක්. එතකොට මේ උන්වහන්සේ වරක් මට පෞද්ගලික වශයෙන් සඳහන් කරපු කාරණාව තමයි ඒ කියන්නේ ධර්මයේ හොඳට ත්‍රිපිටකයේ අටුවාව ටීකාව ඇතුළු සියලු දේවල් අධ්‍යයනය කරනවා. අවශ්‍ය කරන මූලාශ්‍රයන් හොඳටම පරිශීලනය කරනවා. හැබැයි ධර්ම දේශනා කරන තැනට ගිහිල්ලා ඉන්න පිරිස දිහා බලලා තමයි ධර්මයේ දේශනා කරන්නේ. මොකද හේතුව අපිට පේනවා අර විසුද්ධි මාර්ගයේ පෙන්වා දෙන ආකාරයකට රාග චරිත, දේශ චරිත, මෝහ චරිත, ඊළඟට බුද්ධි චරිත, විතක්ක චරිත, ශ්‍රද්ධා චරිත මේ ආදී වශයෙන් චරිත හයක් පිළිබඳව ප්‍රධාන වශයෙන් තියෙනවා. ඊළඟට මේ දෙකේම කලවම් වෙච්ච චරිතත් තියෙනවා. එතකොට අපි මේ ධර්මයේ sannivedanaya කරන්නේ අත් වශයෙන්ම ගොඩාක් වෙලාවට මේ විවිධ තරාතිරම් වල විවිධ සමාජ පසුබිම් වල ජීවත් වෙන විවිධ අධ්‍යාපන මට්ටම් වල විවිධ වෘත්තීන් වල ඉන්න පිරිසට තමයි. එතකොට ඒ sannivedanaya කිරීමේදී අත් වශයෙන්ම දේශකයන්න් වහන්සේලා හරියටම දැනගන්න ඕනේ ආයේ අදාළ පිරිසට ගෝචර වන ආකාරයකට ධර්මයේ දේශනා කරන්න. අපට පේනවා දැන් ලෝකේ අපි පිළිගන්නා ක්‍රමයට බුදුහාමුදුරන්ගේ ධර්ම දේශනා ක්‍රමය සහ ඒ sannivedana ක්‍රමය ඊළාට භාවිත කරපු ශිල්පීය ක්‍රම අරගෙන බලනකොට ඒවා හරීම
විද්‍යාත්මක පදනමක් තුළ විද්‍යාත්මක ක්‍රමයක් තුළ තියෙනවා. එතකොට අපි දක්ෂ වෙන්න ඕනේ මේ අවශ්‍ය කරන තැනට උචිත ආකාරයකට ගැළපෙන ආකාරයකට මේ ධර්මයේ දේශනා කරන්න. දැන් අපි විද්‍යාමාතුරු සඳහන් කරපු ආකාරයකටම මේ විද්‍යාමාරු පොතක් තියෙනවා දෙන්න. මේ ධර්මදේශනා වලට මේක පෙන්වන්න අවශ්‍යයි. ධර්මදේශනා මාතෘකා සංග්‍රහය අපි වැඳගම්පිට විජය ධම්මහඳුරු ලියලා තියෙන පොතක්. ඉතින් මේ මම ගාවත් තිබෙනවා මේ ධර්ම සංවේදනය ගැන රචනා කරපු ලිපියක්. ඉතින් මේ පොතේ අත් වශයෙන්ම දැන් උන්වහන්සේ පෙන්වන්නට වැඩි හොඳයි නේ මම පෙන්වන එක. ඒතර මේ අපිට මේ ධර්මදේශනාවන් පවත්වන්නට අවශ්‍ය කරන මේ මාතෘකා දැන් හොඳට බලනකොට මේ යසස්සේ හඳුරු අපිට පේනවා මේ අලුතින් පුහුණුවන අයට මේ අනුන්ට බණ කීමේදී සිත්ති තබාගත්තු කරුණු පහක් උන්වහන්සේගේ මුලින් පැහැදිලි කිරීමක් කළා. ඉතින් මාතෘකා මේ 50කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. එතකොට අපි හරියටම බැලුවොත් අපේ ජීවිතය තුළ මේ ප්‍රශ්න 15ක් විතර තමයි තියෙන්නේ අත වශයෙන්ම. ওই ප්‍රශ්න 15 අපිට ධර්මයට ගලපලා මාතෘකා මේ 50කට 100කට 200කට විතර ගලපලා ලියන්න පුළුවන්. මේ සියලු දේවල් වල තියෙන්නම අවසානයේදී අපිට වෙන්නේ මනුස්ස පුජ්‍යලයාගේ මනස පිළිබඳව විග්‍රහයක් එන්නේ. ඒකට මම අර ඔබට මුලින් සඳහන් මේ පොත ගන්නට පුළුවන්කමක් තිබෙනවා අපේ මම හිතන්නේ විශ්වවිද්‍යාලෙමුත් ගන්න පුළුවන්. ඉතින් මේ අලුතින් ධර්මදේශනා වලට යොමු වෙන අපේ පොඩි හාමුදුරන් වහන්සේලාට අපි සඳහන් කරන්නේ මේ වගේ ශාස්ත්‍රීය මට්ටමේ ලියලා තියෙන අර ධර්මී විකෘති නොකරපු පොත් හොඳට කියව ගන්න අවශ්‍ය වෙනවා. දැන් මම ඔබට ඉතාමත්ම කෙටියෙන් සඳහන් කරන්නම් අටුවාවෙත් සඳහන් වෙන කාරණාව. අපේ විද්‍යාමාන්දරු අර ධම්මකටික සූත්‍ර දේශනාවේදී කරුණු 5ක් සඳහන් කළා. ඉතාමත්ම කෙටියෙන් සඳහන් කරනවා නම් අටුවාවේ සඳහන් කරනවා මේ ධර්ම දේශනාවකදී භික්ෂුන් වහන්සේ කෙනෙක් ඇත වශයෙන්ම කරුණු 10ක් පිළිබඳව විශේෂ අවධානය යොමු කරලා තමන්ගේ ධර්ම දේශනාව සිද්ධ කරන්න අවශ්‍ය වෙනවා. අත්ත කුසලෙන් ධම්ම කුසලෙන් අපේ යසස්සේ හඳුරු සඳහන් කළා මේ ධර්මයේ හරියටම අර්ථ නිරුක්තිය අතුව සඳහන් කරන්න ඕනේ. ඊළඟට මුලැමැද අග කියන තුන නියමාකාරයෙන් ගැලවීමක් සිදු කරන්න ඕනේ. එතකොට අපි ධර්ම දේශනාවක් කරන වෙලාවකදී මුලින් අපි පටන් ගත්තා නම් අත්හැරීම පිළිබඳව අපි සාකච්ඡා කරන්නට. එතකොට එහෙම නැත්නම් වෙනස් වීම පිළිබඳව සාකච්ඡා කරන්න ගත්තා නම් අපි අවසානයේදී අපි ගෙනියන්න ඕන ආර්ය අෂ්ටාංගික මාර්ගය තැනට. උදාහරණයක් විදිහට සීල සමාධි ප්‍රඥා කියන තුනට එතන තමයි අපි ගෙනියන්න අවශ්‍ය. එතකොට එතනදී තමයි යෝගී මනස වඩන්න අවශ්‍ය කරන සමාධියකට විදර්ශනාවකට අපි අපේ ධර්ම දේශනාව ගෙනියනවා. එතකොට මොන ක්‍රමයකට අපි ධර්මයේ පාවිච්චි කළාද? මොකද සමහරලාට අපිට දැන් තොටුපළක් තිබොත් ඒ තොටුපළට තැන් කීපයකින් අපිට බහින්න පුළුවන්. තේරෙනවද? ඒකට එකම මාර්ගයේ තැන් කීපයි. එතකොට මේ ධර්ම දේශනාවේ හැම වෙලාවක් තුළදීම එහෙට මෙහෙට යන්නේ නැතුව අපි අවසානයේ එතෙන්ට ගෙනියන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම ඇත්තෙන්ම කාලඤ්ඤුණා Tamanට ලැබෙන කාලය පිළිබඳව ඉතාමත්ම හොඳට මේ අවධානයක් යොමු කරන්න අවශ්‍ය වෙනවා. දැන් අර ධර්මදේශකයන් වහන්සේලා 4 දෙනෙක් පිළිබඳව අපේ පෙළ පොත්වල සඳහන් වෙනවා. සමහර ධර්මදේශකයන් වහන්සේලා කෙටියෙන් සඳහන් කරනවා මිනිසුන්ට හැබැයි ඒක අර්ථයක් නැහැ. මිනිසුන්ට වැඩකුත් නැහැ දේශකයන් වහන්සේලා වැඩකුත් නැහැ. සමහර දේශකයන් වහන්සේලා සඳහන් කරනවා ඉතාමත්ම කෙටි හැබැයි අර්ථයක් සහිතයි මිනිසුන්ට යමක් තේරෙනවා. සමහර ඒවා තියෙනවා ධර්මදේශනාවන් ඉතාමත්ම දීර්ඝ ලෙස දේශනා කරනවා හැබැයි මොනවත් ඇත්තේ නැහැ. ওই පැය ගණන් මිනිස්සු විනෝදයට බණ අහන්න ඉන්නේ විනෝදයට. මං කියන්නේ විනෝදයට බණ අහන්න එනවනේ. ඒකට අපිට පේනවා සමහර පළාත්වලට ගියපුවාම මේ ධර්මදේශනා කියලා කියන්නේ කානිවල් වගේ ඇත්ත වශයෙන්ම. ඒකට ඒවා නිකන් මිනිස්සු යන්නේ විනෝදයට බණ අහන්න. එතකොට බණේ කියපු දෙයක්වත් නෑ අවසානයක් දැක්කට පස්සේ අපිට ඒකේ කිසිදු ඵලයක් ඇත්තේ නෑ. එතකොට ඒකත් වැඩක් නෑ. හැබැයි සමහර ධර්මදේශනාවන් තිබෙනවා කාලය ගොඩාක් ගන්නවා ඊළඟට බොහොම අර්ථපූර්ණ දෙයක් තියෙනවා. හැබැයි අපි අවබෝධ කරගන්න ඕනේ දැන් අද ගත කරන කාල පරිච්ඡේදයත් එක්ක අපි කොයිතරම් දුරට අපි කාලය කියන එක කල්පනා කරගන්න අවශ්‍යයිද? එතකොට අපිට විනාඩි 5ක් ඇතුළත අපිට කියන්න පුළුවන් ධර්මදේශනාවක් තිබෙනවා. එතකොට අපි තෙරුවන් වන්දනා කිරීම සිද්ධ කරලා ඊළඟට අපි දේවතා ආරාධනාව කරලා ඊළඟට අපි নমස්කාරය කියලා ගාතාව කියලා ඊට පස්සේ ගාතාව තෝරාගත්තේ කොතනද කියන එක කියලා ඊට පස්සේ ඒකේ තියෙන පෙළ සඳහන් කරලා ඊට අවශ්‍ය කරන නිදානේ සඳහන් කරලා ඊළඟට මේ ගාතාවේ තිබෙනා වූ විස්තරාත්මක දේවල් අටුවාවෙන් සඳහන් කරලා ඊළඟට අපි කියන්න යන ධර්ම කාරණාවට ගලපලා අවසානයේදී පුරාපර සංදි ගැලපීම සිද්ධ කරලා ඉවරලා ධර්මදේශනාව අපි අවසන් කරලා දෙවියන්ට පින් දීලා තමයි අපි සාමාන්‍ය ක්‍රමයට අපි ධර්මදේශනාවක් යන්නේ. එතකොට අපි මෙතනදී අවබෝධ කරගන්න විතර කාලයත් අපි හරියටම දැනගන්න අවශ්‍ය වෙනවා. දැන් එතකොට මේ කතාවටම කියන්න පුළුවන්කමක් තියෙනවා. එක දවසක් මෙතන කාලි මන්දි. නමුත් මේ මම කියන්න අවශ්‍ය නැහැ. මොකද ඒ දවසක් මට එහෙම අත්දැකීමක් තිබුණා. පැයයි විනාඩි 15ක් විතර වගේ ධර්මදේශනාවක් සිද්ධ කරලා ඉන්නකොට එතන ඉන්න පිරිසක් ඈතින් හිටපු පිරිසක් ඒ කට්ටිය බලන ඔර්ලෝසුව කොච්චරත් බල ඉඳලා තියෙනවා. මොකද මේ වෙලාව මේ ඉවර කරන්නේ නැද්ද කියලා පැයට. මොකද මිනිස්සු සම්මත කරන දේ පැයට බණ ඉවර වෙන්න ඕන කියලා.
ඒ වෙලාවේදී එක්කෙනෙක් කියනවලු මගේ රියදුර මහත්තයාට ඇහෙනවලු මේ හාමුදුරු බණ කියනකොට ආයේ ඔර්ලෝසුව මේ මයික් එක පැයට ඕෆ් වෙන්න දාන්න ඕනලු. එතකොට හේතුව මොකද? හාමුදුරු දන්නවලු ඊට පස්සේ දැන් පැයයි එතකොට බණ ඉවරයි වෙන්නේ කියලා. එතකොට මිනිස්සු අන්න ඒ වගේ ආකල්පයකින් ඉන්නවා. එතකොට අපි කාලය සහ ඊළඟට අපි දේශයේ කොතනද සිද්ධ කරන්නේ කියන එක ඉතාමත්ම හොඳින් දැනගන්න. එතකොට ඊළඟට මේ පිරිසේ ප්‍රමාණය ඔවුන්ගේ සිරිත් ආකල්ප නොයෙකුත් දේවල් දැනගන්න ඕන. දැන් මම උදාහරණයක් විදියට මේ ආගම අදහන පිරිසක් ඉන්න තැනකට හෝ මුස්ලිම් ප්‍රජාවක් ඉන්න තැනකට ධර්ම දේශනාව කරන්න ගියපුවාම එතකොට අපි දැනගන්න ඕන අටුවාවේ පෙන්ලා දීලා තියෙන ආකාරයට මේ සිරිත් සම්ප්‍රදායන් වලට ඒව හැල්ලුවට ලක් නොකර අපි ධර්ම දේශනා කරන්න ගම් වලට ගියත් ඒ වගේ සමහරලාට සමහර දේශකයන් ගියපුවාම මේවා මොනවද මේවා ගම් වල ඉන්න මිනිස්සු කරන දේවල් කියලා එහෙම කියනවා. නමුත් ඒක මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඊළඟට අකුරු පද ගිලිහෙන්ට ඉඩ නොදී ඊ타මාත්ම නිර්වෘල් විදියට තමන් උච්චාරණය කරන්න ඕනේ. විකාරං අකත්වා එහෙම නැත්නම් මෝහුණ අතපය කට මේ වගේ දේවල්. අපි දන්නවා සමහර වෙලාවට සමහර දේශකයන්න් වහන්සේලා සමහර මිනිසුන්ගේ ඉරියව් අනුකරණය කරලා පෙන්නනවා. කට ඇද කරලා පෙන්වන දේවල්, කතා කරන දේවල්, නොයිකුත් දේවල් පෙන්වනවා. ඒක ඉතාමත්ම පැහැදිලිව සඳහන් කරනවා මේ වගේ දේවල් කරන්න එපා කියලා. ඒක විකාරයක් ඒක ඇත්ත වශයෙන්ම. ඒක ගැළපෙන්නෙම නැහැ. මොකද හේතුව ධර්මයේ කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ ධර්මයේ ගුරුතෙන්ලා සැලකුවා. ඒකට ධර්ම ගෞරවයක් ඇති වෙන විදිහට අපි කටයුත්ත සිද්ධ කරන්න අවශ්‍ය වෙනවා. ඊළඟට තමන්ගේ සමන සාරූපී ඉතාමත්ම හොඳින් දැනගෙන සිද්ධ කරන්න ඕනේ. උපමා හේතු ආදී ඇතුව ධර්ම දේශනා කරනවා. ඒතර උපමා කියලා කියවම ඕන තරම් අපිට ත්‍රිපිටකයේ උපමා තියෙනවා නේද විජිදම්හාරු. ඕන තරම් ජසසි හඳුර තියෙනවා. දැන් අපි ඒකට උපමා වලට ගන්නේ කවුද? ගමේ ඉන්න මේ උක්කුබණ්ඩායි නන්දාවති එයා කනබන දේවල්, අඳින පළල දේවල් ඊළඟට ඒවා තමයි ගන්නෙ. නමුත් අපිට ජීවිතයක් පිළිබඳව අපිට ගැඹුරින් විග්‍රහ කරන්න පුළුවන් අපිට වෙන කතාවන් අරගත්ත පස්සේ කතාවන් ඔස්සේ අපිට යම් දේවල් විග්‍රහ කරන්න. අපි ජාතක කතා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඊළඟට උස්සන්ඩිමුත් කියන්නේ නැතුව හිමීට කියන්නෙත් නැතුව ඊළඟට පදවල විරාමයක් තියලා අපි දැන් සමහරලාට අර තල්ලත්තට ගහනවා වගේ දැන් මේවා අපි කියනවත් ඒ වගේ වෙන්න ඇති. කියන්නේ යනවනේ. නමුත් මෙන්න මේ කියන හැඩතලයකින් යුක්තව තාමත්ම නිවැරදි විදිහට ධර්මයේ සංනිවේදනය කරන්න පුළුවන් නම් ඒක මේ ධර්ම සංනිවේදීක තුළ තියෙන හොඳ ලක්ෂණයක්. ඒ වගේම මේ අහගෙන ඉන්න බලාගෙන ඉන්න ඔබට මේ යම් හාමුදුරු නමක් වැඩම ගන්න අවශ්‍ය නම් ඕනතරම් අපේ රටේ ඉන්නවා නිවැරදි විදියට අර තමන්ම හරි. දැන් අපිට පේනවනේ දැන් අත්තුම් කංශනේ එහෙම නැත්නම් තමන්ම තමයි නිවැරදි. මගේ ධර්මයේ හරි. මමයි අවබෝධ කරගෙන තියෙන ධර්මයේ. මමයි නිවන ප්‍රත්‍යක්ෂ කරන්නේ. මමයි රහතන් වහන්සේ. මටමයි දෙන්න ඕනන්නේ. අනිත් ඒවා ගොබ්බියෝ. ඔය කියන තැනට දාලා තියෙන්නේ. එහෙම දේවල් නැහැ මේ ධර්මයේ තුල. ඒක ඔබ හොඳට තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. නිවැරදි ධර්මයේ තේරුම් ගන්නට නිවැරදි දේශකයන්න් වහන්සේලා තෝරගන්නට ඒ තමයි මේ බුදුහාමුදුරුගේ ධර්මයේ ලෝකේ සමාජගත කරන්න පුළුවන් ක්‍රමය. ඊටමත් පැහැදිලි නිර්වෘල් මේ කරුණු කාරණා අපට ඊටම වැදගත් වෙනවා ධර්ම sannivedanaya පිළිබඳව කතා බහ කරද්දී. මම කැමති අපේ පැත්තෙන් ධර්ම ශ්‍රාවකයෙකු පැත්තෙන් මොන වගේ දේවල්ද තියෙන්න ඕන, මොන වගේ ලක්ෂණද ධර්මයේ sannivedanayeදී තියෙන්න ඕන සහ එහි අන්තර්ගතය කොයි විදිහද කියලා දැනගන්න අපේ හාමුදුරුවනේ. ඇත්තටම මේ sannivedana ක්‍රියාවලියේදී ප්‍රධාන භූමිකාවක් රඟපාන්නේ ශ්‍රාවකයා. මොකද ශ්‍රාවකයන් කණ්ඩායමක් නැත්තම් අපි කොච්චර බණ කිව්වත් වැඩක් නැහැ. ඊළඟට අර මේ උපමාවලක් තියෙනවානේ මේ කලගෙඩියක් අනිත් පැත්තේ ගහලා කොච්චර මේකට වතුර ගෙනහල්ලා දැම්මත් මේක පිරෙන්නේ නැහනේ. ඒ වගේ හරිහමං ශ්‍රාවක කණ්ඩායමක් අපිට දැනුවත් භාවයේ තියෙන ශ්‍රාවක කණ්ඩායමක් හදාගත්තේ නැත්නම් මේ ධර්මය මොනතරම් මොන විදිහට දේශනා කළත් පැහැදිලි කළත් වැඩක් නැහැ. ඒ නිසා ශ්‍රාවකයාගේ කාර්යභාරය ඉතාමත් වැදගත් වෙනවා මිල මහත්මයා. දැන් මට මතක් වෙනවා මේ ඔය සෝතාපට්ටි සංයුත්තේ තියෙනවා සෝතාපට්ටි ඵලය ලබා ගැනීම සඳහා හේතු වන කාරණා 4ක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒකෙන් දෙවනි කාරණේ විදිහට දක්වලා තියෙන්නේ මේ සද්ධර්මයේ ශ්‍රවණය කිරීම. එතකොට යම් කෙනෙක් නිතර භාවිත බහුලීකත කියන වචන දෙකෙන් කියනවා නැවත නැවත ධර්ම ශ්‍රවණය කරනවා නම් අන්නේ කෙනාට තමයි ධර්මය අවබෝධ කරගන්න පුළුවන් සහ මේ ධර්මය පිළිබඳව දැනගෙන මේ සෝතාපට්ටි ඵලය ලබා ගන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසා ඒ අරමුණ ඇතුව ධර්ම ශ්‍රවණය කරන කෙනා නිතරම ඒ ධර්මය ශ්‍රවණය කළ යුතු ආකාරය බුදුහාමුදුරුවෝ දේශනාවල දක්වලා තියෙන ඔය සෝතාර කියන සූත්‍රයේදී පැහැදිලි කරනවා මේ ධර්ම ශ්‍රවණය කරන කෙනා හරියට රජතුමාගේ මගුල් ලතා වගේ කෙනෙක් වෙන්න ඕනි කියලා. මොකද හේතුව දැන්
රජතුමාගේ ඇත්පන්තියේ විශ්වාසවන්තම ඇතානේ මගුල් ඇතාගේ තනතුරට පත් කරගන්නේ. ඒකට හේතුව තමයි රජතුමාත් එක්ක යුද්ධයකට හෝ කිසියම් අරගලයකට ගියාට පස්සේ තමන්ගේ හමුදාව පරසතුරු හමුදාව මේ හමුදාවන් දෙකක් අතර විශාල පිරිසක් එකතු වෙන තැනක් යුද බිමක්. එතකොට විවිධ අය විධාන දෙන ස්ථානයකදී මේ රජතුමාගේ විධානය හරියට හඳුනා ගන්න පුළුවන්. ඒ රජතුමාගේ හඬ හරියට දැනගන්න පුළුවන් හැකියාව තියෙන කෙනෙක් බවට මගුල් ඇතා පත් වෙන්නට ඕනි. එහෙම වුණොත් තමයි රජතුමාගේ විධානයේ තේරුම් අරගෙන රජතුමාත් ආරක්ෂා කරගෙන රටත් ආරක්ෂා කරගන්න පුළුවන්. අන්න ඒ වගේ ධර්ම ශ්‍රවණය කරන කෙනා නොබිඳුණු ශ්‍රවණේන්ද්‍රියක් සහිත කෙනෙක් වෙන්නට ඕනි. එකම අරමුණකින් ධර්මයේ කෙරෙහි යොමු කරගත්ත අරමුණක් ඇතිව ධර්මය අහන්න ඉදිරිපත් වෙන්නට ඕනි. එතකොට තමයි ඔහුට ඒ ධර්මය පිළිබඳව මුල මැද අග පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන්කම තිබෙන්නේ. අපි අර කීමටත් කියනවා සර්පේ කල්ලනකොට සර්පේ අල්ලන්නේ බෙල්ලෙන්. පරි වෙලාවත් සර්පයාගේ වලිගෙන් ඇල්ලුවොත් සර්පයා වෙලා ගන්නවා. බඩ පැත්තෙන් අල්ලන්නෙත් නැහැ. හරියට බෙල්ලෙන්ම අල්ල ගන්නට ඕනි. ඒ වගේ තමයි ධර්මය අහනකොට හරියට ඒ ධර්මය පිළිබඳව අවබෝධයෙන් ධර්මයේ ශ්‍රවණය නොකළොත් වැරදි අර්ථකථන වැරදි විදිහට තේරුම් අරගෙන ධර්මය නිසාම යම් කෙනෙක් මිත්‍යා දෘෂ්ටිගත භාවයට පත් වෙලා නිරාගත භාවයට පත් වෙලා සාංශාරික වශයෙන් දුක්ඛිත භාවයන්ට පත් වෙන්න පුළුවන් මේ ධර්මය අහන ඇසීමේ තියෙන දෝෂ හේතු කොටගෙන. ඒ නිසා ධර්මය අහන හැම කෙනාම මේ ගැන අවධානය යොමු කරගෙන බාහිර දේවල් බාහිර වැඩත් වලින් ටිකක් ඈත් වෙලා හොඳට මේ ධර්මය ගැන සිත යොමු කරගෙන ධර්ම ශ්‍රවණය කරනවා නම් ඒ තුලින් වඩාත් ඵලදායි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් බවයි අපේ ධර්මයේ තුල තියෙන. ඉතින් තව ගොඩ කාරණා තියෙනවා. නමුත් කාල වේලාව අනුව මේ කාරණා ටික අපි මතක් කළේ. ඒ නිසා ඒ විදිහට ධර්ම ශ්‍රවණය කළොත් ධර්මයේ ප්‍රතිඵල අපට ළඟා කරගන්න පුළුවන්කම තිබෙනවා. ධර්මයේ ප්‍රතිඵල නිවැරදිව ළඟා කර ගැනීමට නම් ධර්ම sannivedanaya කියන කාරණාව පිළිබඳ ඔබ කොයිතරම් දැනුම්වත් විය යුතුද කියන කාරණාවයි අප විමසුමට භාජනය කරමින් ඉන්නේ පෝදා සංඝාධිකරණ වැඩසටහනෙන්. විරාමයක් ලබාගෙන මේ වැඩසටහන ඉදිරියට ගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ධර්ම sannivedanaya කෙබඳු මාවතක් ඔස්සේ ගමන් කළ යුතුද කෙබඳු අවසානයක් කළා යා යුතුද කියන කාරණාව පිළිබඳ අද පෝදා සංඝාධිකරණ වැඩසටහනින් අපි විමසුමට භාජනය කරමින් ඉන්නේ. ඇත්තටම අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට වඩා සමහර ඇතැම් විට වියාත් ඔබ වහන්සේ වැනි පරිණත ධර්මදේශකයාණන් වහන්සේ ඉන්නත් පුළුවන්. ඒ වගේම ආධුනික ධර්මදේශකයාණන් වහන්සේලා ගිහි පැවිදි දෙපාර්ශ්වය නියෝජනය කරමින් ඉන්න පුළුවන්. ඔවුන්ට පොදුවේ මොන වගේ අවවාදාත්මක අනුශාසනාවක්ද ලබා දෙන්න පුළුවන් අපේ වැඩසටහනේ? ධර්මදේශකයා පරිණත වුවත් ආධුනික වුවත් ඒ දෙදෙනාගේම කාර්යභාරය වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිසි පරිදි ශ්‍රාවකයා වෙත අරගෙන යෑමයි. ඒ නිසා ඊට අදාළ කටයුතු මම කොහොමද කරන්නේ කියන හැඟීම සෑම ධර්මදේශකයෙක් සතුම වගකීමක් හැටියට මා දකිනවා. ඒ නිසා කවර වර්ගයේ හෝ ධර්මදේශකයෙකු ලෙස තමන්ගේ කාර්යභාරයේ කුමක්ද කියන වැටහීම ඇති කර ගත යුතුව පවතිනවා. එපමණක් නොවේ පෙරත් මා සඳහන් කළ පරිදි දේශනා කිරීමට අවශ්‍යතරම ධර්මඥානයක් තමන් කොයි විදිහටද අත්පත් කරගත යුත්තේ කියන කාරණේ ගැන මුලින්ම සලකා බැලිය යුතුයි. අනුන්ට කියලා දෙන්න තරමේ දහම් දැනුමක් ධර්මඥානයක් මගේ ළඟ තියෙනවද? මගේ ළඟ නැතිනම් මම මේ ධර්මඥානය ලබා ගත යුත්තේ කොහොමද කියන කාරණේ ගැන සැලකිලිමත් වෙලා පොතපත අධ්‍යයනය කරලා පරිණත දේශකයන්ට ඇහුම්කන් දීලා හොඳට බණ අහලා Tamanගේ පරිණතභාවය ඇති කරගෙන අනුන්ට ධර්මයේ දේශනා කරන්න කියන එක තමයි මගේ අවවාදය හැම දිනාට. ධර්ම දේශනා කිරීම සඳහා බුරුම වගේ රටවල් වල නේද විජිත මහඳුරු. ඒකට සෑහෙන කාලයක් මේ යනවා ධර්ම දේශනා කරන්න. අපේ අටුවාවන් වල පේනවා ධර්ම දේශකයන්න් වහන්සේලා ධර්ම දේශනා කරන වෙලාවෙදී තමයි මේ අවසන් වෙනකොට උන්වහන්සේලා රහත් ඵලයට පත් වෙලා තියෙනවා.
ඒ තරම් ඊ타ත්ම හොඳ මානසික සංයමයකින් යුක්ත හොඳ සිහි කල්පනාවකින් ධර්ම දේශනා කරන්න ඕනේ. ධර්මයේ ශ්‍රවණය කරනවායි කියලා කියන්නේ මේකත් භාවනාවක්. අපිට පේනවා අපේ අපදාන පාළියේ ඉන්න රහතන් වහන්සේලා ගත්තට පස්සේ ඔයි පංචශීල සමාදන් රහතන් වහන්සේම ගත්තට පස්සේ සමහර අය අවුරුදු 5ේදී රහත් ඵලයට පත් වෙලා තියෙන. හේතුව මොකද? ඒ බණ අහන්නත් සමහර අයට සාංශාරික වශයෙන් පුරුද්දක් තියෙන්න ඕනේ. සමහර අයට මේ බණ පද ඇහෙනකොටම සාංශාරික කුසලයේ මතුවලා එනවා. ඔවුන්ගේ ඥානෙ වඩා වර්ධනය වෙනවා. පුංචි කාලේ ඉඳලා මේ දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා බණ හොඳට අහනකොට මේක භාවනාවක් බවටම සිතේ තියාගෙන බණ අහන්න ඕනේ. දැන් ඔබට තේරෙනවාද එතකොට මම අපේ මේ සංඝාධිකරණයේ හරහා මේ සාකච්ඡාවේදී අපේ ශ්‍රාවක පින්වත් පිරිසට සඳහන් කරන්නේ කොයි වගේ ධර්මයක් ශ්‍රවණය කළ යුතුද කියලා. Tamanට අවශ්‍ය නම් හොඳ දේශකයන්න් වහන්සේ නමක්, ඒ වගේම හොඳ පරිණත දේශකයන්න් වහන්සේ නමක් එවැනි කෙනෙක් Tamanගේ විහාරස්ථානයකට වැඩමවා ගන්න. එතකොට මේ වැඩමවා ගැනීමේදී හොඳට මතක තියාගන්න ධර්මඥානිය ඇති වෙන ආකාරයකට විහිළු සපයන විහිළුකාරයේ නොව ධර්මඥානිය ඇති වෙන ආකාරයකට Tamanගේ හිත නිවන ආකාරයකට ධර්මයක් දේශනා කරන්න පුළුවන් දේශකයන් වහන්සේ නමක් තෝරගත්තොත් අදටත් ඒක ඇති මේ සංසාරික ජීවිතය තුළ අපිට යම් දෙයක් ලබා ගන්න. ශාසනික වෙනස් වීම සම්බන්ධයෙන් ධර්ම sannivedanaයේදී ප්‍රධාන වශයෙන්ම අපිට අවශ්‍යතාවයක් දැන් නූතන වෙනකොට ඇති වෙලා තියෙනවා මේ ධර්ම sannivedana ක්‍රියාවලිය කොහොමද කිසියම් පාලනයක් ඇතිව කරන වැඩපිළිවෙලක් බවට පත් කරන්න කියන එක. ඒ නිසා විශේෂයෙන්ම අපේ හාමුදුරනේ මට පේන බරපතලම අපේ පරිහානිකර ලක්ෂණයක් තමයි හාමුදුරුවෝ කිව්වාගේ මේ පුහුණු කිරීම කියන එක ඉතාම අඩුයි. ඉතින් පැරණි කාලේ අපේ පිරිවෙන් අධ්‍යාපන ක්‍රමයේ තුල ඊළඟට විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ක්‍රමයේ තුල මේ ධර්ම sannivedakayව පුහුණු කරන වැඩපිළිවෙළවල් තිබ්බා. ඊළඟට ඒ හරහා ධර්මදේශනා පැවැත්වීමේදී ඒ අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කරලා පුංචි කාලේ ඉඳලා සකස් කරන නිර්මාණය කරන යම් යම් ආකාරයෙන් වැඩපිළිවෙළවල් එක්ක තමයි සාර්ථක දක්ෂ ධර්මදේශකයන් වහන්සේලා නිර්මාණය වුණේ. ඊළඟට අනිත් එක තමයි දැන් මාධ්‍යායතනවලත් වගකීමක් තියෙනවා. ඒ වගකීම තමයි තමන්ට අනාගතයේ ධර්මදේශනා කිරීම දැන් ගොඩාක් මාධ්‍යායතනවල එක්තරා එක වැඩසටහනක් වෙලානේ උදේ පාන්දර ගත්තොත් ඔබට පේනවා හැමතැනකම ඒකත් තරඟයක්. එතකොට ඒ හාමුදුරුවන් වහන්සේලා ඒවට සම්බන්ධ කරගන්නව වගේම අනාගතයට අවශ්‍ය කරන පිරිසක් නිර්මාණය කරන එකත් මාධ්‍යායතන වලටත් පැවරෙන කාර්යභාරයක්. මම හිතන්නේ ඒ වගේ වැඩපිළිවෙලකුත් එක්ක මේ අලුතෙන් එන ධර්මදේශකයන් වහන්සේලා පුහුණු කරලා එක පැත්තකින් මේ sannivedana ක්‍රමවේද ගැන මේ විද්‍යුත් තාක්ෂණික ක්‍රමය ගැන කියලා දීලා සාම්ප්‍රදායික ධර්ම sannivedanයේ ක්‍රමවේද ටික කියලා දීලා ඒවයි ආචාර ධර්ම විශේෂයෙන්ම අපි කතා කළා වගේ ආචාර ධර්ම ටිකත් කියලා දීලා හොඳ අනාගතයේදී සවිබල සම්පන්න ධර්මදේශකයන් වහන්සේලා පිරිසක් නිර්මාණය කිරීම අපි කරන විශාල ආයෝජනයක් බවට පත් වෙනවා මේ ශාසනය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන්. ඒ වගේම මම අන්තිම වශයෙන් කියන්නේත් අපේ තරුණ හාමුදුරුවන් වහන්සේලා විශේෂයෙන්ම ධර්මදේශනාවලට යොමු වෙන අය නිතරම යාවත් කාලීන වෙන්නට ඕනි ධර්මයේ සම්බන්ධයෙන් කියවලා අහලා එතකොට තමයි අපිට අලුත් දෙයක් අලුත් විදිහට අපේ බෞද්ධ ජන සමාජයට ලබා දෙන්න පුළුවන්කම තිබෙන්නේ. නිවැරදිව නූතනයේ තුල ධර්ම sannivedanaya සිදුවෙත්තේ කොහොමද කියන මාධ්‍ය වගකීම හඳුනා ගනිමින් අපි අද දවසේ සංඝාධිකරණ වැඩසටහනින් බෞද්ධ ධර්ම sannivedanaya යා යුත්තේ කෙබඳු මගකටද කියන කාරණා පිළිබඳව කතා බහ කළේ. අපි නමස්කාර පෙරදරි ස්තුතිය පිරිනමනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය පූජ්‍යපාද මැදගම්පිටියේ විජිත ධම්ම ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට ඒ වගේම මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද පිරිවෙන් විහාරාධිපති ඒ වගේම ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි නායක ස්වාමින් වහන්සේටත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය පනහඩුවේ යසස්සි නායක ස්වාමින් වහන්සේටත් අපගේ නමස්කාර පෙරදරි ස්තුතිය පිරිනමනවා. අප විමසුමට භාජනය කරන්නේ මේ සංඝාධිකරණ වැඩසටහන තුළ කාලීන අවශ්‍යතාවකින් යුතු කරුණු කාරණා විශේෂයෙන්ම බුදුදහමේ චිරස්ථිතිය බලාපොරොත්තු වන අප සැම
එවැනි තේමාවන් යොදා ගනිමින් ඉදිරි සාකච්ඡාවලදීත් මේ වැඩසටහන ඉදිරියට ගෙන යන්න බලාපොරොත්තු වෙනවා. අදට සංඝාධිකරණ වැඩසටහනින් සමුගන්නවා ඔබ සැමට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි.